SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා සිරස්තල පුරවී චණ්ඩමාරුතය දිවයිනෙන් ඉවතට ඇතැම් ප්‍රදේශවලට සුළු හානි බලාපොරොත්තු තරම් හානියක් නොවූ බව විශේෂඥයන් පවසයි. අපි සතුටු වෙන්න ඕන අඩු වුණේ. මෙරට කොවිඩ් රෝගීන් 25000 පනි වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ සාමාන්‍ය පෙර විභාගය මාර්තු තෙක් කල්යයි. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ. මහරදී මියගිය කිසිදු රඳවුවකු වෙඩි තැබීම නිසා මියගියේ නැහැ. රාජ්‍ය ඇමති කියයි. වෙඩි පාරවල් තියලා තියෙනවා වෙඩි පාරකින් මැරිලා නැහැ. රාගමින් පැන්න රඳවුවා ඔරගොඩ වත්තෙන් සොයාගනි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසි පරිදි කිරීමට ආණ්ඩුව අපොහොසත් නම් විකල්පයකට එළඹෙනවා. කාදිනල් හිමිපාරන් අවධාරණය කරයි. ඒක කෙරෙන්නේ නැත්නම් එන අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. රාජ්‍ය සේවා මැතිවරණ පොලිස් සහ අල්ලස් කොමිසම් සඳහා ජනපතිගේ නාම යෝජනාවලට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය. මැතිවරණ කොමිසමේ මුල්පුටුව නිමල් පුංචිහේවාට. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබාදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනියම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. දෙවෙනේ ඊසාන දිග ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියටට ඇතුළු වූ බුරවී සුලිකුණාටුවේ බලපෑමෙන් යාපනයේ සංගානම් ප්‍රදේශයේ පුද්ගලෙක් වතුරුදන්ව තවත් සිව් දෙනෙක් තුවාල ලැබුවා. සුලිකුණාටුවේ බලපෑමෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයන් 12252 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. සුලිකුණාටුව අද පසරුව වන විට දිවෙනෙන් ඉවතට ගමන් කළද හෙට උදෑසන වනතුරු දීවර සහ නාවක කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණ බලධාරීන් දැනුම් දෙනවා. බොරවී සුලිකුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළාශ්‍රිතව දෙවයිනට ඇතුළු වන බවට පෙර කාලගුණානාවක නිකුත් කර තිබුණා. ඒත් එම ගමන් මාර්ගය යම්තාක් දුරට වෙනස් වෙමින් සුලිකුණාටුව ඊයේ රාත්‍රී 10:30 11:30 අතර කාලයේදී මෙරට ගොඩබිමට ඇතුළු වුණේ ඊසාන දිග වෙරළේ තිරියායි සහ කුච්චවේලි අතරින්. ඒ පැයට කිලෝමීටර 70වත් 80වත් අතර වේගයකින් සුලිකුණාටුවෙන් බලපෑම් එල්ල වුණේ මන්නාරම යාපනය කිලිනොච්චිය මොලතිව් වවුනියාව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 6ටයි. සුලිකුණාටුව දිවයිනට ඇතුළු වෙතයි අපේක්ෂා කෙරුණු ත්‍රිකුණාමලය ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණේ නැහැ. ඊයේ දහවල් කාලයේ ඉඳන්ම සුළං තත්ත්වයේ වැඩිවීමක් ඒ වගේම මුහුදේ රළු වීමක් අපිට නැගෙනහිර පළාතේ මේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ඇතුළු මේ ප්‍රදේශවලින් දැක ගන්නට ලැබුණා. මෙය තරමක් දුරට වැඩි වෙන ආකාරයක් රාත්‍රී කාලයේ වෙද්දී අපි දැක්කත් ඉන් පසුව මේ සුළං තත්ත්වයේ කිසිම වැඩිවීමක් අපිට දකින්න ලැබුණේ නැහැ. ඉතින් ප්‍රදේශවාසීන් පවා සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ වුන් දකින්න තරමේ සුළං ප්‍රවාහයක් තමයි මේ වෙනකොට සාමාන්‍යයෙන් ත්‍රිකුණාමලය ඇතුළු මේ ප්‍රදේශවලට මුහුදෙන් ඇතුළු වෙමින් තියෙන්නේ කියන කාරණය තමයි දැනුවත් කරන්නේ. සුලිකුණාටුව දිවයිනට ඇතුළු වීමත් සමග ප්‍රදේශ බොහොමයක වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඊයේ රාත්‍රියේ සිට පැවතුණා. ගත වූ පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායන් ප්‍රදේශයෙන්. එය මිලිමීටර 279.8ක්. එමෙන්ම චාවකච්චේරි, යාපනය, මුලතිව්, ඉරණමඩු, ඔඩ්ඩුසුඩාන්, තෙල්ලිප්පලේ යන ප්‍රදේශවලින් මිලිමීටර 200 ඉක්ම වූ වැසි වාර්තා වුණා. පැවති සුළං තත්ත්වයත් සමග ගස් කඩාවැටීම් සහ දේපල හානි කිහිපයක්ද වාර්තා වුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ මාර්ග වෙත ගස් රැසක් කඩා වැටී තිබෙන ආකාරයක් දැක ගැනීමට පුළුවන්කම ලැබුණා.
සුලිසුලන් නිසා වෙරදට වඩා මුහුදු රළ සැරට ආවා. බෝට්ටු ගැටගැසූ කඹ ගැලවිලා ගියා. විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. බෝට්ටු 27ක් විනාශ වුණා. කෝටියක් වටින දීවර උපකරණ මුහුදට ගියා. පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වෙරළාසන්න පහත්වීම් බොහොමයක් ජලයෙන් ජටවී තිබූ අයුරුයි මේ. ඇතිවිය හැකි ආපදා තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් යාපනය ත්‍රිකුණාමලය මන්නාරම සහ මොළතෙව් දිස්ත්‍රික්කවල පුද්ගලයන් 4000ක් පමණ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා. බොරවී සුළුකුණාටුව හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයේ මත පුද්ගලයෙකු අතුරුදන්ව තවත් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලැබුවා. සුළුකුණාටුවෙන් බලපෑම් එල්ල වූ පුද්ගලයන් සංඛ්‍යාව 12252ක්. එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වයෙන් නිවාස 15කට පූර්ණ හානි සිදුව නිවාස 192කට අර්ධ හානි සිදු වුණා. සුළුකුණාටුව ක්‍රමයෙන් අද පස්වරුව වන විට මන්නාරම් බොක්ක දෙසින් අරාබි මුහුදු තීරය දක්වා දිවයිනෙන් ඉවතට ගමන් කෙරුණා. අපෙන් ගොඩක් දෙනා අහන්නේ ඇයි බලාපොරොත්තු වුණ තරම් හානියක් වුණ නැතිද? අපි සතුටු වෙන්න ඕන. අඩු උනේ. අඩු තක්සේරුවකින් හිතන්න එපා. මේ සැරේ මෙහෙම වුණා ඊළඟ සැරේ එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි සුළුකුණාටුව හරි අවිනිශ්චිතයි. දීවර ජනතාවටත් අපි අද දවසේ තව දුරටත් රැඳී ඉන්න කියලා දීවර කටයුතු වලින් වැළකීලා රැඳී ඉන්න කියලා අවවාද කරනවා. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර් ක්‍රන්චි වෙජි. දිනක් තුළ මෙරටින් හඳුනාගත් වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම ගණන 878ක්. ඒ සමග මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 25000 ඉක්මවා ගියා. අද දිනයේත් නව ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 878ක් වන අතර එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. මීට පෙර වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ පසුගිය ඔක්තෝබර් 23 වනදා වන අතර එම ගණන 866ක්. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 878 දෙන අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණු අතර එම ගණන 402ක්. බොරැල්ලෙන් 103ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 63ක්, කොල්ලපිටියෙන් 42ක්, මට්ටක්කුලයෙන් 36ක්, දෙමටගොඩින් 30ක්, කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින් 29ක්, අවිස්සාවේල්ලෙන් 21ක් සහ වැල්ලන්පිටියෙන් 15ක් වශයෙන් ආසාදිතයන් ඒ අතරට අයත්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 188 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති අතර ආසාදිතයන් වාර්තා වුණේ කඩවත, මීගමුව, නිට්ටඹව, කොටදෙනියාව, කැලණිය, කටාන සහ දිවුලපිටියාන ප්‍රදේශවලින්. මීගමුව තලාදුව පාර කම්කරු නිවාස සංකීර්ණයේ 125 දෙනෙකුගේ PCR පරීක්ෂණ අතරින් 15 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ප්‍රදේශීය බහර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. ඒ අතරට මීගමුව මහනගර සභා සේවකයන් 2 දෙනෙකුද අයත්. ගම්පහ දිවුලපිටිය මඩම්පැල්ල ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ 150ක් අතරින් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනාගත් බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක SAUT කුලතිලක මහතා සඳහන් කළා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 106 දෙනෙකු වාර්තා වන අතර ඉන් 98 දෙනෙකුම අටලුගම ප්‍රදේශයෙන් හඳුනා ගැනුණා. අටලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකු රෝහලගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඊයේ පැමිණි අවස්ථාවේ කොවිඩ් ආසාදිතයම පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත කෙළගැසීමක් සිදු කර තිබුණේ රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින්. යාවද ගන්න තියෙන්නේ? යාවද? හරිද? එන්න බැරනම් බෑ. හරි නංගි. රකේට් මොහමඩ් අමීන්ද? මොහමඩ් අද. ගන්න එපා. මෙයාව ගන්න එපා. මේ අනිත් මිනිස්සුන් අමාරුවට නපියන් යන්නේ. කතා ගන්න එපා. යන්න දෙන්නෙත් නෑ මම. එහෙමනම්. මෙම සිද්ධිය හේතුවෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අටලුගම ප්‍රදේශයේ අද සිදු කිරීමට නියමිතව තිබූ PCR පරීක්ෂණ කටයුතුද තාවකාලිකව නතර කරනවා. විද්‍යට මුහුණ දුන් සහෝදර නිලධාරීන් දෙදෙනා මේ වෙන විට නිරෝධායනයට ලක් කරලා තිනවා. එතකොට ඒ ගමට සේවය කරන්න PHR මහත්තයෙක් නැහැ. දැන් එතකොට මේ පහර වදින්නේ කෙල පහර වදින්නේ ගමේ මිනිස්සුන්ට, රටේ මිනිස්සුන්ට. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා
ඔබට සේවය කරන්න එන මොනම නිලධාරියෙකුටවත් මේ ආකාරයේ අපහසුතාවයට පත් කරන්න එපා කියලා. අපි අටලුගම් ප්‍රදේශයේ తాවකාලිකව රාජකාරිවල යෙදීමෙන් වැළකීලා ඉන්නවා. තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු වෙනවා නම් අපිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සිදු වෙනවා. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය ප්‍රධානම කාර්යභාරයක් විදිහට සලකලා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග අටලුගම් ප්‍රදේශ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ගෙවල් ඇතුලේ අටලුගම් මිනිස්සු මැරෙන්න පටන් ගනී. අපි උත්සාහ කරන්නේ ඒක නැති කරන්න. එක පුද්ගලයෙක් ඇති රටක් විනාශ කරන්න. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය බණ්ඩාරගම පොලිස් ස්ථානයේ වෙත පැමිණිල්ලක්ද ගොනු කළා. දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පුද්ගලයා එම හුදකලා කරපු ප්‍රදේශය තුල සිටින බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නිසා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතුයි. ඒ නිසා බණ්ඩාරගම පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. මේ අතර ඊයේ අටලුගම සිදුවීම සම්බන්ධයෙන් තමා අදාළ නිලධාරීන්ගෙන් සමාව අයද සිටින බව අටලුගම පල්ලි භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා පවසනවා. මේ වගේ පුජ්‍යලි ටිකක් ඉඳන අටලුගමට බොහොම නරක කතාවල් අරන් දෙනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය ප්‍රධාන මහතුරින් අපි ඉල්ලා සිටිනවා. ඔබතුමාලා මෙච්චර කාලයක් ලොකු සේවාවක් දීලා තියෙනවා. අපි ගම්වාසීන් විසින් ඔබතුමාලන් සමාවක් ඉල්ලනවා. රත්නපුරින් 52ක්, පුත්තලමින් 29ක්, මහනුවරින් 27ක්, කුරුණෑගලින් 24ක්, අම්පාරෙන් 21ක්, නුවරඑළියෙන් 18ක්, කෑගල්ලෙන් 9ක්, ගාල්ල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවලින් 6 දෙනෙකු බැගින් ආසාදිතයින් වාර්තා වුණා. ඇහැලේගොඩ දිවුරුම් පිටේ ඇඟලුම් ආයතනයෙන් තවත් ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මේ දක්වා එම ආයතනයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 180ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිත මරණ ගණන 124ක් දක්වා ඉහළ ගියේ තවත් මරණ දෙකක් ඊයේ වාර්තා වීමත් සමගයි. හලාවත පදිංචි 66 හැවිරිදි කාන්තාවක් ඉකුත් නොවැම්බර් 30 වනදා හලාවත දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර COVID-19 ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයක් ඇයගේ මරණයට හේතුවයි. කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකුද ඉකුත් නොවැම්බර් 30 වනදා නිවසේදී මිය ගොස් ඇති අතර COVID-19 නියුමෝනියාව සමග ආඝාතය ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා. මේ අතර හැටන් කොටගල ක්‍රිස්ටල් ෆාම් බතු පාසලට අද පැමිණි දරුවන් යලි නිවෙස් වෙත යැවීමට පාසල් බලධාරීන් කටයුතු කර තිබුණා. ඒම පාසල පිහිටි වතුයායෙන් ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග ගුරු මණ්ඩලයේ 19 දෙනෙකු අසනීප නිවාඩු වාර්තා කර තිබීම හේතුවෙන් පැමිණ සිටි දරුවන් නිවෙස් වෙත යවා පාසල විෂ බීජහරණයට ලක් කිරීමට පියවර ගැනුණා. හම්බන්තොට වලස්මුල්ල මහාවිද්‍යාලය වෙත අද පැමිණ සිටි දරුවන්ව පාසල් අවසන් වීමට පෙර නිවෙස් වෙත රැගෙන යාමට මව්පියන් කටයුතු කර තිබුණා. ඒ වලස්මුල්ල කොහොලාන ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකුගේ ඥාති පුත්‍රයෙකු ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වී තිබීම හේතුවෙන් එම උපකාරක පන්තියට සහභාගී වූ සිසු දරුවන් පාසලට පැමිණ ඇතැයි හඳුනා ගැනීමත් සමග මෙලෙස දරුවන් රැගෙන යාමට මව්පියන් කටයුතු කළා. ළමයි එකයි යන්නේ. තාත්තා කෙනෙක් ඉඳලා තියෙනවා. වරාය වැඩ කරන. ඒ ආශ්‍රිතයෝන්ගේ ළමයි අර මේ ගමේ අය ඉස්කෝලේට ඇවිල්ලා තියෙනවනේ. නමුත් ඒ ළමයි ඇවිල්ලා නැතිම සත්‍ය ගානක්. මෙතන එකතු වෙලා කුරක් වෙලා වගේ ළමයි එකගෙන යනවනේ ඔක්කොම. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම ලබන වසරේ මාර්තු මාසය දක්වා කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සඳහා ගත වෙන්නේ දින 9ක් පමණයි. කෙටි කාලය. ඒතර හැකියතාක් ඉක්මනට විභාග අපේක්ෂකයන්ගේ සෞඛ්‍යයට යටත්ව ඒක තමයි තීරණාත්මක සාධකය. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය තුල සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට පුළුවන් වෙයි කියලා. ඊට වඩා කල් දැමීම අවශ්‍යයි කියලා මේ අවස්ථාවේදී අපි හිතන්නේ නැහැ. මාර්තු මාසයේ විභාගයේ පැවැත්වුවොත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් ජූනි විතර එනකොට. ජූලි මාසයේ උසස් පෙළ පන්ති මේ දූ දරුවන් සඳහා ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ කලාකරුවන් සහ හෝටල් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට යලි සී ජීවනෝපාය ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ග උපදේශ ගැසට් කිරීම සම්බන්ධයෙන් එම වෘත්තිකයන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. කලාකරුවන් හැටියට අන්ත අසරණ තත්ත්වයකට වැටලා ඉන්නේ. අපි වෙනුවෙන් ඇහුම්කන් දෙන්න ඉන්න පිරිස එහෙම කෙනෙක් නැහැ. මොකද තව දුරටත් මෙහෙම ගියොතින් හෙට දවසේ බැංකු කඩන්නේ අපිද දන්නේ. අවංකවම කතා කරොතින් COVID-19 නෙමෙයි මිනිස්සුන්ට ප්‍රශ්න වෙලා තින්නේ. කන්නේ බොන්නේ කොහොමද කියන එක. පවුල් 280ක් පමණ ජීවත් වන කැලණිය වනවාසල බකිනිගහ පිල්ලෑව ප්‍රදේශයේ ජනතාව ආහාර නොමැති බව පවසමින් අද පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිවිසුම අභ්‍යාස විරෝධතාවයක් පැවැත්වුවා. පොඩි දරුවෝ ඉන්නවා ඒකට කිරිපිටි දෙන්න ඕනේ රස්සාවක් කරගන්න නැහැ අපි එදිනෙදා ජීවත් වෙන්න. අපිට සල්ලි පණන් ඕනේ අපිට කන්න බඩු මුට්ටු ටිකක් මේ ළමයිගේ බඩගින්නට. ඡන්දේ දවස්වල නම් වට්ටක ටිකක් හරි දුන්නා තඹ කන්න කියලා මේ පාර ඇල් වතුර ටික විතරයි දරුවන්ට.
මහර බන්ධනාගාර ගැටුමේදී මියගිය කිසිදු රැඳවුවෙකු වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලෝහන් රත්වත්තේ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. මේ අතර රාගම රෝහලෙන් පලා ගිය මහර රැඳවුවා අද උදේ ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් සොයාගෙනවා. මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවුවෙකු පලා ගොස් තිබුණේ ඊයේ රාත්‍රියේ. බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සිදු කළ විමර්ශනවලදී අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී එම රැඳවුවා සොයා ගැනුණා. 30 දෙහැවරදි සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා තිබෙනවා. පසුගිය 29 වනදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවුවන් 11 දෙනෙකු මිය ගියා. තුවාල ලැබූ රැඳවුවන් ගණන 106ක්. ඉන් 28 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේත් 24 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේත් තවත් රැඳවුවෙකු කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබනවා. සුළු තුවාල ලැබූ රැඳවුවන් 53 දෙනෙකු ප්‍රතිකාර ලබා යලි මහර බන්ධනාගාරයේ වෙත රැගෙන වෙත තිබෙනවා. නේවාසිකයන්ගේ පවුල්වල ඥාතීන්ට කියන්න කැමති කලබල වෙන්න එපා. අපි සුරක්ෂිතව තමන්ගේ ඥාතීන් බන්ධනාගාරයේ සිටිනවා මේ වන විට. අද දින උදෑසන සිට අපි ඒ සියලු දෙනාට දුරකථන පහසුකම් ලබා දෙනවා. ඒගොල්ලන්ගේ පවුල් වලට කතා කරලා ඒගොල්ලන්ගේ තත්ත්වය ගැන ඒගොල්ලන්ට කියන්න අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. කලාකාරී හැසිරුණු සිරකරුවන් අපි ඔවුන්ට විරුද්ධව විනය අනුකූලව කටයුතු කරනවා. ඒ වගේම නීතිය මගිනුත් කටයුතු කරනවා. මේ වන විට අපි එහෙම රැඳවියන් හඳුනාගෙන තියෙනවා. මියගිය අයගේ අනන්‍යතාවය ඔප්පු කරගෙන තියෙනවද? ගිය අයගේ අනන්‍යතාවය අපි මේ වන විට මම හිතන්නේ අදාළ පුජ්‍යලයන්ට දැනුම් දීලා තියෙනවා. මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා. ඊයේ දිනේදී ප්‍රකාශ 26ක් පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සටහන් කරනු ලැබුවා. බන්ධනාගාර රෝහලේ සේවය කර වෛද්‍යවරුන් 8 දෙනෙක්, ඒ වගේම පිරිමි හෙද නිලධාරීන් 2 දෙනෙක්, බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් සහ මෙම සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. දැනට රෝහල්ගතව සිටින තුවාල ලැබූ රැඳවියන් වගේම මේ තුල රඳවා සිටි පුද්ගලයින්ගේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා. එමෙන්ම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥානි සබ්රි මහතා පත් කළ පංචපුද්ගල කමිටුවේ සමාජිකයන් අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ විමර්ශන ආරම්භ කළා. විශ්‍රාමික මහාධිකරණ විනසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සමාජිකයන් වන්නේ ජනාධිපති නීතිඥ යුආර් සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර යන අයයි. මේ අතර ගැටුමට මැදි වූ රැඳවුවන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් බන්ධනාගාර ආරක්ෂක කුටිය වෙත කැඳවා ඡායාරූප පෙන්වමින් තොරතුරු එක්රැස් කිරීමත් අද සිදු වුණා. ෆොටෝ වගේ පෙන්නුවා. ඊට පස්සේ එයාගේ අයිඩෙන්ටිටිය දුන්නම කිව්වා එයා අයිඩෙන්ටිටිය අතට ගත්තා එතන මහත්තයෙක්. අයිඩෙන්ටිටිය දාරන් කිව්වා තව එක්කෙනෙකුට පෙන්නුවා. එයාට ටිකක් සැකයි කියලා. එයා තව ෆොටෝ වගේ පෙන්නුවා හොඳට බලන්න කිව්වා. අතේ පච්චයක් මෙතන තියෙනවද කියලා මෙතන තියෙනවා එයාගේ පොඩි පච්චයක්. ඉතින් ඉතින් මට නම් එතන අඳුරගන්න බෑ. ෆොටෝ එකේ පච්චය තිබුණේ නැද්ද? ෆොටෝ එකේ නෑ. ෆොටෝ එකේ මේ උඩ කඳ කෑල්ල විතරනේ දාලා තියෙන්නේ අතේ තියෙන්නේ පච්ච එක. අපි ඉන්නවනේ කියන වචනේ දැනගත්තා නම් අපිට අවුරුදු 23යි වයස මහත්තයෝ කොහොමරි මට වගේ ෆොටෝවල තිබුණද? ෆොටෝවල නෑ මහත්තයෝ. කෝල් එකක්වත් නෑ. මේ මැරිච්ච ඒ වගේත් නැහැ. එතකොට ඉස්තර දාලා ඉන්නවා කිව්වත් නෑ මේ ඉතින්. 11 දෙනෙක් මැරිලා 9 දෙනෙකුට කොරෝනා. ඒ කියන්නේ 100ට කීයක්ද? 185කට බන්ධනාගාරේ කොරෝනා. දෙයියනේ මේක මාර තත්ත්වයක් නේ. 11 දෙනෙක් මැරිලා 9 දෙනෙකුට කොරෝනා නම් අතිබහුතරයක් දෙනාට කොරෝනා. දැන් මේක විශාල ප්‍රශ්නයක්. බන්ධනාගාරේ උන්ට කෑම නෑ. මොකද ඇත්ත තත්ත්වය බැලුවොත් 2000ක් ඉන්නවා මහර බන්ධනාගාරේ. 1500ක් රැඳවියෝ. ඔවුන් වැරදිකාරයෝ නෙමෙයි. නමුත් ඔවුන්ට පිටින් කෑම එන්නේ. ගොඩක් කට්ටියකට එනවා. නමුත් දැන් 500කට උයන කෑම තමයි මේ 2000කටම දෙන්නේ. කෑම ප්‍රශ්නෙත් ආවා. මේක අවම බලය නෙවෙයි. අවම බලය කියන එක මොකක්ද කියන එක වගන්ති කිව ගන්නට ඕන අපේ බන්ධනාගාර නිලධාරී. සහ ඒවා වසන් කරන්නට දඟලන දේශපාලකීන් සහ බලයලත් පුද්ගලයන්. මොකද මේ බන්ධනාගාරයේ හිටපු ඒ රක්ෂිතයන් විසින් පොළු අරගෙන යම් කිසි ආකාරයේ ගැටුමක් ඇති වුණා නම් ඒක මර්ධනය කරන්නට තිබ්බ අවම බලය වැඩි උන්ට තිබීම නෙවෙයි. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. වැලිකඩින් 120ක් රැඳවියන් මහරට ට්‍රාන්ස්ෆර් කරලා තිබෙනවා කොවිඩ් රෙගියුලේෂන්ස් උල්ලංඝනය කරලා.
ඔව් එහෙම කරලා තියෙනවා. මේ බොරුවක් නෙමෙයි කියන්නේ. නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වියත්මගේ සමාජිකයෙක්. ඒක සාවද්‍ය ප්‍රකාශයක්. ඔව් වියත්මගේ සමාජිකයෙක් නෙවෙයි. මම හිරේ හිට පුද්ගලෙක්. කෑගල්ල ඉද්දී 225ක් හිටිය 50ක් දාන්න පුළුවන් කාමරේ. සිරගෙදර වෙලා තියෙන දේවල් අපි දන්නවා. ඔබතුමාලා කාලේ එක හිරගයක් හැදුවේ නැහැ. එක හිරගෙදර වැසිකිළියක් හදපු නැති ආණ්ඩුවක්. මේ හිරකාරයෝ ගැන කතා කරන්නේ. සිරකාරයෝ දුක් විඳිනවා. කෑගල්ල එක කාමරයක හිටියා 225ක්. ඒකේ වැසිකිළිය 20ක් විතර එක කකුලෙන් හිටගෙන ඉන්නේ මුළු දවසම. උදේ මෙන්න කකුලේ ඉදිමීම. ඒ නිසා තමුන්නාන්සේලා හැදුවේ ඒ කාලේ උසාවිය හදලා ඉවරලා හිරේ දාන එක මිසක් සිරකාරයෝ ගැන ඔබතුමාලා බැලුවේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කරේ අපේ කාලවකවානුව තුල ළඟම පාසල හොඳම පාසල තුලින් පාසල් ඉදිකරන එක. හිරගෙවල් හදන එක නෙමෙයි. හැබැයි තමුන්නාන්සේලා අලුත් උසාවිය හදුවා. හිරගෙවල් පුරවන්න. එහෙනම් මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ. මහර බන්ධනාගාරේ මාධ්‍යයට වීඩියෝ පටියක් නිකුත් කරන්න. හිරකරුවන් දෙගොල්ලක් අතර ගහගන්න එක. හැබැයි ඒ ඉතින් පැහැදිලිව කවුරුත් පිළිගන්නවා. මෙතන වෙඩි දැමීමක් සිද්ධ වුණා කියලා. හැබැයි ඒ වීඩියෝ පටිය එක තැනකවත් වෙඩි තියෙන ඒවා වීඩියෝ වෙලා නැහැ. ගොතනවා තව කතාවක් කර පෙති බිව්වයි කියලා. මානසික වෛද්‍යවරුන්ගේ සංගමයෙන් කියනවා මේ කිසිදු පෙත්තක් නීති විරෝධී පෙති නෙමෙයි. ඒ පෙති බීලා ප්‍රකෝප වෙන්නේ නැහැ. නිින්ද යනවා. කලබල වෙන ප්‍රකෝප වෙන ලේ දකින්න ආසහිතර බෙහෙත් මොනවද? එහෙම බෙහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කළා තියෙනවද? එහෙනම් සෞඛ්‍ය අමාත්‍යාංශය බරපතල වැරද්දක් කළා තියෙනවා. සාමාන්‍ය මානසික තත්ත්වයක් යටතේ හිරකාරයෝ මරා ගන්නවද? ඔබතුමා කෝ පෙති තියනවද මිනිස්සු කුලප්පු කරන්න කියලා. මම හිටියා මාසයක් රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට. මම හිටපු සිරකුටියට ඉස්සරහ සිරකුටියේ හිටියේ තවත් හිරකාරයෝ සාමාන්‍ය හිරකාරයෝ. ඒ එක හිරකාරයෙක් දවස් එකමාරක් ඒ තිබිච්ච ඩිස්පෙන්සරියෙන් කොහොමෙන් හරි මොකද්ද පෙත්තක් ගහලා දවස් එකමාරක් බිත්ති අල්ලගෙන දඟලනවා ඇඹරෙනවා කෑ ගහනවා මොනව වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. දවස් එකමාරක්. ඒ කොහොමද වෙන්නේ? මානසික රෝගීන්ට දෙන්න ඕන කරන පෙහෙත් මේගොල්ලෝ යම් අවස්ථාවකදී පාවිච්චි කරනවා. මහර බන්ධනාගාරයේ ඩිස්පෙන්සරියේ ඊටාම බලවත් මානසික රෝගීන් සඳහා දෙන්න ගෙනල්ලා තිබිච්ච පෙති වලට මොකද උනේ කියලා හොයලා බලන්න. ඒ දොස්තර මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ බොහොම ක්‍රියාකාරී දොස්තර මහත්තයෙක්. ඒ තුවාලකරුවන්ව ගිහිල්ලා හම්බෙලා කතා කරලා බලන්න. ඒ අය දන්නේ අය මොකද කළේ කියලාවත්. හිරකරුවන් පෙති ගැහුවා කියලා ආණ්ඩුවේ විමල් වීරවංශ මහත්තයා කියනවා. රටේ ඉන්න මිනිස්සු කියනවා නෑ හිරකරුවන්ව පෙති ගැහුවා කියලා රටේ මිනිස්සු කියනවා. මේකේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩිපහරකින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒ මැරිලා ඉන්න සියලුම දෙනා මැරිලා තියෙන්නේ ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩිපහරවල් තියලා තියෙනවා වෙඩිපහරකින් මැරිලා නැහැ කවුරු. මරණ පරීක්ෂණ වලින් ඒවා එළි වෙලා තියෙනවා. හොඳයි අපි ඔබතුමාට සුබ පතනවා. ඔබතුමාගේ නව පත්වීම වැඩියෙන් බන්ධනාගාර හදලා වැඩියෙන් සිරකරුවන් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට දුන්නා වගේ නෙමෙයි ඉදිරියේදී ඔබතුමාලත් බන්ධනාගාරයට ආවොත් අපි හොඳට බලා ගන්නවා. සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව අද ලක්ෂ 15 ඉක්මවා ගියා. ලෝපුරා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 6 කෝටි 50 ලක්ෂයකට ආසන්නයි. වසංගත ව්‍යාප්තිය තුළ ඇමරිකාවේ වැඩිම දෛනික මරණ ගත වූ පැය 24න් වාර්තා වුණා. කොවිඩ් ව්‍යාප්තිය තුළ ඇමරිකාවේ වැඩිම දෛනික මරණ ගත වූ පැය 24දී වාර්තා වුණා. එම සංඛ්‍යාව 2831ක්. ඒ සමග රට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,79,800 ඉක්මවා ගියා. ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 1,43 ලක්ෂය ඉක්මවනවා. ඒ හඳුනාගත් නව ආසාදිතයන් 2,03,737ත් සමගින් එරට දෛනිකව රෝහල්ගත කරන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වසංගත ව්‍යාප්තිය තුළ පළමු වරට ලක්ෂය ඉක්මවා තිබෙනවා. ඊයේ රෝහල්ගත කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1,226ක්. මේ අතර කොවිඩ් එන්නත්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසය ඇති කිරීම සඳහා එම එන්නත් ලබා ගැනීමට ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටිනවා. ඒ බරක් ඔබාමා, ජෝර්ජ් W. බුෂ් සහ බිල් ක්ලින්ටන් යන දෙදෙනායි. මේ අතර ළමයින් සහ යෞවනයන් යොදා ගනිමින් සිය කොවිඩ් එන්නත අත්හදා බැලීමට ඇමරිකාවේ මොඩර්නා සමාගම පියවරගෙන තිබෙනවා. මේ වන විට එම කාණ්ඩ යොදාගෙන අත්හදා බැලීම් සිදු කර ඇත්තේ වැඩිම සාර්ථකත්වයකින් යුත් එන්නත නිපද වූ ෆයිසර් සමාගම පමණයි. ඉන්දියාවේ ಭಾರತ್ බයෝටෙක් හා තවත් ආයතනයක් එක්ව වැඩි දියුණු කළ කොවැක්සින් නැමැති කොවිඩ් එන්නතේ තෙවන අදියරේ සායනික අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ඉන්දිය වෛද්‍ය පරීක්ෂණ සභාවේ අනුමැතිය දෙහිමි වී ඇතැයි විදේශ වාර්තා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලබා දීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද එතුමන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මේ බව සඳහන් කළා. සමග ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීම සඳහා කොළඹ අගරදුගුරු නිල නිවස වෙත පැමිණියා. දැන් අපේ කතෝලික ජනතාව දෙනෙත් විවෘත කරගෙන බලාගෙන ඉන්නේ මේ මහා පාස්කු ප්‍රහාරය. ඒ ප්‍රහාරය පිළිබඳ ඇත්ත తত্ত্বය කවදාද එළියට එන්නේ කියන එක ගැන තමයි බලාගෙන ඉන්නේ. කණ්ඩායමක් අල්ලගෙන ඉන්නවා. නමුත් ඒ
කණ්ඩායම ගැනත් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ගැනත් මොනවද තත්ත්වය කියලා හරියට මේ විග්‍රහය කෙරෙනවද කියන එක ගැන අපි අඳුරේ ඉන්නේ. දැන් මේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු දෙසැම්බර් මාසයේ 20 වෙනිදා වෙනකොට ඉවර කරන්න තියෙනවා කියන නිවුස් අයිටම් එකක් අද පත්තරේ ගියා. ප්‍රශ්න කිරීම අරමුණ සිදු වෙලා තියෙන්නේ දේශපාලන ලෝකයේ මේකට වගකිව යුතු අය සහ ආරක්ෂක අංශවල විමර්ශන කරපු නිලධාරීන් ඒ අයගේ වගකීම ගැන තමයි වැඩි අවධානයක් වැඩි දින ගණනක් යොමු වෙලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒකත් එක්ක තියලා බලනකොට මේ බෝම්බ තැබීම, ඒකට අනුග්‍රහ දැක්වීම, ඒ කාරණාවලට මුදල් හදල් ලබා දීම, ඒවා පිළිබඳව අපට සෑහීමකට පත් වෙන්නට පුළුවන් ප්‍රමාණයක ඉන්වෙස්ටිගේෂන් එකක් හෝ කරුණු විපරම් කිරීමක් සිදු වෙනවද කියන ප්‍රශ්නයක් තාමත් අපේ හිතේ ඇති වෙලා තියෙනවා. අපිට මේ රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා. එදිනෙදා එන ප්‍රශ්න නිසා. ඒ නිසා ආරක්ෂකාංශ නිදා ගන්න හොඳ නැහැ මේ කරුණ සම්බන්ධ මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධව. ඒ නිසා මේ දේශපාලන වාසි ලබා ගන්න එහෙම නැත්නම් මේ ඩීල් සංස්කෘතියක් ඇතිකරනද ඒ වලට යටත් වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ. ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. මේ වෙන කණ්ඩායම් වලට මේ වගකීම පවරන්න සිද්ධ වෙනවා. මේ රජය කෙරෙහි අපේ විශ්වාසය බිඳෙනවා එහෙම දෙයක් කරොත්. 8 වෙනි පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණා මෙම බැටික්ලෝ කැම්පස් එකට අදාළ සියලුම වත්කම් සහ බැරකම් රජයට පවරාගෙන මේ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න කියලා. මේ විශ්වවිද්‍යාලයට ඉඩම දීලා තියෙන රජයෙන් මේ විශ්වවිද්‍යාලයට UGC එකේ උසස් අධ්‍යාපන ආයතනයේ කිසිදු අනුමැතියක් ලබා දීලා නැහැ. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයට සෞදි අරාබියෙන් බිලියන 8ක් ලබාගෙන තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මහා බැංකුව දැනුවත් නැහැ. ඒ වගේම ලංකා බැංකුව දැනුවත් නැහැ. ඒ පිළිබඳව රජය ගන්නා වූ ක්‍රියාමාර්ගය මොනවද? යුද්ධයක ජය පරාජය රැඳී තිබෙන්නේ දේශපාලඥයින් මත බව මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේදී ඔහු මෙලෙස අදහස් පළ කළා. මේ සභාවේ සමහරව අපිට මඩ ගහනවා. ඒගොල්ලන්ටත් ඇහෙන්න මම මේවා මතක් කරලා දෙන්නේ. මම සේනාංක යුද පිටියේ සේනාංක පුද්ගලිකව මගේ යටතේ තියාගත්තා. 58 වෙනි සේනාංකයේ වර්තමාන යුද හමුදාපති, 55 වෙනි සේනාංකයේ වර්තමාන ආරක්ෂක ලේකම්. ඒගොල්ලන්ට හොඳ අනාගතයක් ගොඩනැගිලා තියෙනවා. ඒවා ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. අදත් මම දැක්ක ප්‍රවෘත්ති වලට රූපවාහිනිය යනවා ක්ලේව බෝම්බයක් එක්ක හිටපු කොටි ත්‍රස්තවාදියෙක් සහ ඔහුගේ බිරිඳ මම හිතන්නේ අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදී ගිනි පුපුරු අලුයට නැවතත් මතුවෙමින් තියෙනවා. මේවා ගැන සොයලා බලලා ගැඹුරින් අධ්‍යයනය කළ ඒ දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. මහ විරු දින සැමරීම මතක් කරනකොටත් උග්‍ර වේලෙනවා. ඊයේ ආපු ගුණාටුව මීට දවස් 4-5කට ඉස්සෙල්ලා වනම් හරි මහ විරු දිනේ. ඒක වැදුනේ අර මහ විරු දින අතුගාලා දාව පැත්තටයි වැදුනේ ඉස්සෙල්ලා. නමුත් මේ මහ විරු දින සැමරීම කියලා මෙතන කතා කරන කට්ටිය හැම වෙලේම ජාතිවාදී අවුස්සන්න හදනවා. මහ විරු දින සමරන්න දෙන්න බෑ. LTT ත්‍රස්තවාදී තාමත් මේ රටේ තහනම් සංවිධානයක්. මට කනගාටුයි අපේ පැත්තේ ඉන්න මනෝ ගණේෂන් ගරු മന്ത്രിතුමත් මම දැක්ක මහ විරු දින සැමරීම ගැන කතා කරා. නමුත් ඒක අපේ පක්ෂයේ මතය නෙවෙයි. ඒක එතුමාගේ පුද්ගලික මතය. ඉතිහාස සාමයවති මෙතන ඉන්නවා. තර්ජනාත්මකව උන්වහන්සේ කිව්වා පාතාලය අපි ඉවර කරනවා හොඳින් බැරනා නරකෙන් කියලා. අර කිව්වාගේ ලෝකේ තියෙන දරුණු නිම කරපු අපිට පාතාලය විනාශ කරන එක ඉතරක් කරුණක් නෙමෙයි කියන තමයි මම කිව්වේ. ඔබතුමාටත් මම ආශිර්වාද කරනවා. මේ වැඩේ කරන්න අපිත් ඔබතුමාට ජයഘോഷා නගන්න. තමුන්නාසේගේ පුත්‍ර රත්නයක් තියෙන මම හිතන්නේ පොලිසියේ. අපි දැක්කා තමුන්නාසේ පුතා සෙලුට් ටැග් ගහලා තමුන්නාසේ බදා ගන්නවා. ඔබතුමා ඉන්න තැන මම හිටියා නම් මගේ පුතා හිටියා නම් පොලිසියේ මම එතන යුනිෆෝම් එකක් ගහන් ඇවිල්ලා මාව බදා ගන්න දෙන්නේ නැහැ. තමුන්නාසේ නිකන් මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා. දන ගහන්න මේක කරාටි කියලා හිතුවද? නැත්නම් මේක බතික් කියලා හිතුවද? තාත්තා අමාත්‍යරයෙක් වුණාම පුතා ඒ අමාත්‍යාංශයේ ඉන්න නිලධාරියෙක් විදිහට ආදරයක් ඉදලා බදාගත්තම ඒ තියෙන මනුස්සකම නැත්තම් එයාව දනගස්සන්න දදන්නේ මේ. ඔබතුමා දන්නේ බතික් ගැන. ඔබතුමා පොලිසිය ගැන දන්නේත් නැහැ. නැට්ටුවන්ට බෑව කරන්න. මම හිතනවා කරු කතානායකතුමනි යුද්ධය පිළිබඳව කතා කරන විට යුද ජයග්‍රහණයේ ගෞරවය පළමුවෙන්ම යා යුත්තේ යුද්ධයෙන් මියගිය රණවිරුවන්ටයි කියන එකයි මම හිතන්නේ අපි විශ්වාස කරන්නේ. කරු මන්ත්‍රීතුමා ඒ ගැන කිසිම විවාදයක් නැහැ.
යුද්ධයෙන් මියගේ රණුරුවන්ට සහ අපේ සෙබළුන්ට රණවිරුවන්ට. ඒගොල්ලෝ තමයි වෙඩි උණ්ඩට මුහුණ දෙන්නේ. ඒගොල්ලන්ට තමයි අනිවාර්යයෙන්ම පළවෙනි ගෞරවය යන්න ඕනේ. ඉහළ නිලධාරීන්ටත් නෙමෙයි දේශපාලනඥයාටත් නෙමෙයි. ඒ කියන්නේ කිසි වාදයක් නැහැ. ඔය ඒක මම මේ තමුන්නාන්සෙට මුකුත් ඒ ගැන එල්ල කළා මුත් කිව්වේ නැහැ. මම ඉතා වගකීමෙන් කියනවා යුද්ධයක් දිනන්නේ හෝ පරදින්නේ දේශපාලඥයා. දෙවන මහ ලෝකයේ යුද්ධයේ වින්සන් චර්චිල් තමයි යුද්ධය දින්නේ. හිට්ලර් පෙරදුනා. නමුත් ජෙනරාල් වරුන්ගේ අඩ්මිරාල් වරුන්ගේ නම් කියවෙන්නේ ඊට පස්සේ. අද වියට්නාමයේ දහස් ගණනක් මිනිස්සු අවුවැස් ඉඳලා පෝලිං වලට එන්නේ හෝචිමින්ට සම්පූර්ණයෙන්ම ගෞරව කරන්න මිසක් ජෙනරල් ඩියප්ට ගෞරව කරන්න නෙමෙයි. මම කතා කරේ රණවිරුව වෙනුවෙන්. ඔබතුමා කතා කරන්නේ දේශපාලනඥයෝ වෙනුවෙන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම කතා කරන්නේ ඔබතුමාගේ නෙමෙයි. 2009 මැයි මාසේ 19ට තමයි අපේ ප්‍රභාකරන් විනාශ කළේ. සති කිහිපයකට ඉස්සෙල්ලා එංගලන්තෙන් ආවා ඩේවිඩ් මිලිබෑන්. ප්‍රංචෙන් ආවා බර්නාඩ් කුෂ්නර්. ඔවුන් පුළුවන් තරම් බල කළා ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්තුන් යුද්ධේ නවත්ත. එදා යුද්ධේ නැවතුවා නම් අද ඔබතුමන්ලා වීරයෝ බවට පත් වෙන්නේ නැහැ. දේශපාලනඥයෝ තමයි යුද්ධයක් දිනන්නේ යුද්ධයක් පරදින්නේ. පොලිසිය දේශපාලනමය වශයෙන් ක්‍රියා කරනවාද කියන එක. විශේෂයෙන්ම මේ සහරාන් මහ බැංකුව අධිපති හොයනවා වෙනුවට අපගේ බුද්ධ්‍යංශ අපගේ රහස් පොලිසිය විරුද්ධ දේශපාලකින් මර්ධනය කිරීම සඳහා ආවියක් හැටියට යොදා ගැනීම ගැන අපි තාම කනගාටුවට පත් වෙනවා. ඒකේ ගොදුරක් බවට ශානි අබේසේකර මැතිතුමා පත්වීම ගැනත් අපි කනගාටුයි. ඔහු දේශපාලනයකින් තොරව කොයි පක්ෂයකටත් දඬුවම් දෙන්න ඉදිරිපත් වුණා. මම රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්නකොට නාවික හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් අරගෙන ආවා මං හිටපු හිරකුටියට. මොකද ඒගොල්ලෝ කිව්වේ කිසිම සාක්ෂියක් නැතුව අපිව අත්අඩංගුවට ගත්තා. ගෝඨාභය රාජපක්ෂයි ඕඩර් කළේ කියලා කිව්වොත් ඕගොල්ලෝ අපි නිදහස් කරනවා. මේක තමයි ඔයාගේ මහා නීතිකරුක ශානි අබේසේකර කිව්වේ. ඔය කවුද රටින් පැන්න IP නිශාන්ත කන්දප්පා රාජ් පොලිසිය බාරේ ඉන්න බුද්ධ්‍යංශ නිලධාරීන්ව නැගිට්ටවලා වතුර ගහලා කියබල තොපි ගෝඨාභය මේවා කරේ කියලා. ශානිට නෙවෙයි කාටවත් අපි නීතිය අතට අරගෙන නැහැ. අද අරලියගහ මන්දිරේ ඇමතිවරු රැස්වලා තීරණය කරන්නේ නැහැ. අනුර දිසානායකලයි අරගොල්ලොයි මේගොල්ලොයි කමිටුව රැස්වලා තීරණය කරන්නේ නැහැ. කාවද හිරේ දාන්නේ කියලා එහෙම තීරණය කරන්නේ නැහැ. එදා ඒක කරේ අනුර සේනානායක. මාස කීයක් හිරේ දාගෙන හිටියද? හිරගෙදර බෙහෙත් ටික හරියට බොන්න ලැබුණේ නැහැ. නීතියට අනුව වැඩ කරපු පොලිස් නිලධාරියෙක් තමයි. ශානිට වැඩිය උසස් නිලධාරියෙක්. එහෙම නිලධාරීන්ව බොරු පටලෝ හිරේ දාපු ශානිය ගැන කිමුළු කඳුළු හලන අයගෙම තේරෙනවා ශානි කාගේ කවුද කියලා. දැන් තවත් පුවත් කිහිපයක්. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පොලිස් කොමිසම අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන කොමිෂන් සභාවලට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නම් සඳහා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ අද හිමි වුණා. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහා නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා විනිසුරු ජගත් බාලපටවෙන්දි මහතාත් පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාත් අල්ලස් කොමිසම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මයාත් නම් කරනු ලැබුවා. කෙසේ වෙතත් මානව හිමිකම් කොමිෂන් සභාවට සහ සීමා නිර්ණය කොමිෂන් සභාවට ඉදිරිපත් කළ නම් සඳහා ඉදිරියේදී අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රී.